සුබ දවසක්. අද අපි අපස උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණය යටතේ කතා කරන්නට යන්නේ පරිගණක පද්ධතියක මූලික සංරචක සහ වර්ගීකරණය. අපි බලමු මුලින්ම මොකද්ද මේ පරිගණක පද්ධතියක් කියලා කියන්නේ. පරිගණක පද්ධතියක ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒක තමයි එකක් ඒ පරිගණක පද්ධතිය භාවිතා කරන පුද්ගලයන්. ඊළඟට ඒ පරිගණක පද්ධතියේ තියෙන උපකරණ සහ මේ පුද්ගලයන්ුයි උපකරණයි සම්බන්ධ කරන්නේ වැඩසටහන්. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි කම්පියුටර් එකක් තියෙනවා. අපේ කම්පියුටර් එකක් තියෙනවා. ඊළඟට ඒක කවුරු හරි කෙනෙක් පාවිච්චි කරනවා. එතකොට මෙතනදී කම්පියුටරයක් කියන දේ පාවිච්චි කරන්න නම් ඒකේ අනිවාර්යයෙන්ම වැඩසටහනක් මොකක් හරි දෙයක් තියෙන්න ඕන. software තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක ඒ පුද්ගලයාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පරිගණකයක් විදිහට. ඒකින්ද මේ පද්ධතියක් වශයෙන් සැලකපුවාම පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම උපකරණයක් තියෙනවා. ඒ උපකරණේ වැඩසටහනක් තියෙනවා. මේ කාරණා පදනම් කරගෙන පරිගණක පද්ධතියක් කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක දෘඩාංග. දෘඩාංග සම්බන්ධ වෙන්නේ මේ උපකරණ යටතේ. ඊළඟට මෘදුකාංග. මෘදුකාංග කියන්නේ මෙතන වැඩසටහන්. ජීවිකාංග. ජීවිකාංග කියන්නේ මේ පුද්ගලයන්. ඊට පස්සේ දෘඩාංග කියන්නේ මොනවද කියලා අපි තව ටිකක් බලමු. දැන් දෘඩාංග කියන එකේ අපි ගත්තාම ඒක අපිට අතින් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ඇස් දෙකට පේනවා. පියවි ඇසට පේනවා. ඒ වගේ කොටස් වලට තමයි හાર્ඩ්වෙයාර් නැත්තම් දෘඩාංග කියලා කියන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට පරිගණකයම ගමු. එතකොට මේකේ අපි පරිගණකයක් ගත්තොත් අපිට ඒකේ බාහිරින් පෙනෙන දෘඩාංග තියෙනවා. ඒ වගේම ඒකේ පරිගණකයක් අපි ගලවලා බලපුවහම මේක ඇතුළෙත් එක එක විදිහේ කොටස් තියෙනවා. එතකොට අපිට බාහිරින් පේන දේවල් බාහිර දෘඩාංග, අභ්‍යන්තර පේන දේවල් අභ්‍යන්තර දෘඩාංග. එතකොට බාහිර දෘඩාංග වලට උදාහරණ තමයි පරිගණක තිරය, මූසිකය, ස්පීකර්ස්. ඊට අමතරව අපිට බාහිරින් තියෙන හැම කොටසක්ම මේ බාහිර දෘඩාංග විදිහට සලකන්න පුළුවන්. ඊළඟ අභ්‍යන්තර දෘඩාංග ගත්තාම ඒ කියන්නේ අපි සිස්ටම් යුනිට් එක ගලවලා බලුවොත්, එහෙම නැත්නම් මොනිටර් එක ගලවලා බලුවත්, මවුස් එක ගලවලා බලුවත් ඒ අභ්‍යන්තරයේ පවතින කොටස් අභ්‍යන්තර දෘඩාංග කියලා හඳුන්වනවා. දැන් සිස්ටම් යුනිට් එක ගලවලා බලුවහම බල සැපයුම් එකේ පවර් සප්ලයි යුනිට් එකක් තියෙනවා, ෆෑන් තියෙනවා, කේබල්ස් තියෙනවා. ඒ වගේ. ඊට පස්සේ දෘඩාංග ගත්තාම මේකේ ඇත්තටම මේ අපි මොනවටද මේ දෘඩාංග භාවිතා කරන්නේ? අපි කලින් දත්ත පිළිබඳව කතා කළා.
දත්ත අනුබද්ධයෙන් අපි දෘඩාංග ගැන සැලකුවොත් අපි දෘඩාංග භාවිතා කරන්නේ දත්ත ඇතුල් කරන්න. පරිගණකයට දත්ත ඇතුල් කරන්න. සහ එම දත්ත ඇතුල් කරාට පස්සේ ඇතුලේ යම්කිසි ක්‍රියාවලියකින් පස්සේ හම්බ වෙන ඉන්ෆර්මේෂන් තොරතුරු බලා ගන්න. එතකොට මේ අනුසාරයෙන් අපිට දෘඩාංග සංරචක කියන්නේ මෙතන එතනම එක එක කොටස් එක එක පරිගණකයේ තියෙන සහ ඊට සම්බන්ධ වන බාහිරින් සම්බන්ධ වන එක එක කොටස්. ඒ වගේම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ආදානුපක්‍රම input devices, ඊළඟට ප්‍රතිදානුපක්‍රම output devices. එතකොට මේ ආදානුපක්‍රම කියලා කියන්නේ දත්ත සහ උපදෙස් පරිගණකයට ඇතුළත් කිරීමට භාවිතා කරන සියලුම දෘඩාංග. මෙතන දත්ත කියලා අපි උදාහරණයක් ගත්තොත් පාසලක සිසුන්ගේ ලකුණු වගේ දේවල් දත්ත විදිහට ලබා ගන්න පුළුවන් දේවල් තමයි මේ අපි ඇතුළත් කරන්නේ. ඊළඟට උපදෙස් කියලා කියන්නේ ඇත්තටම එතන දත්ත වලට මොකද්ද කරන්නේ? ඒක ඇතුළේ ප්‍රොසෙස් වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් උපදෙස් විදිහට ගන්නවා. මෙතන උපදෙස් කිව්වහම ඇත්තටම software වල තමයි උපදෙස් කියන්නේ ඇතුළත් වෙන්නේ. එතකොට ඒ වගේ දේවල් ඇතුළත් කරන උපක්‍රම ආදානුපක්‍රම කියලා හඳුන්වනවා. එතකොට ඒකට උදාහරණ ගත්තොත් කීබෝඩ් යතුරු පුවරුව, ඊළඟට මූසිකය මවුස් එක, මවුස්, වගේම ඩිජිටල් කැමරාව, ඊළඟට තව තියෙනවා තීරුකේත කියවනය, barcode reader, ඒ වගේ. ඒ කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරන සියලුම උපාංග උපක්‍රම ආදානුපක්‍රම කියලා හඳුන්වනවා. දත්තවලට අමතරව විවිධාකාර උපදෙස් ලබා දෙන උපාංගත් ආදාන උපක්‍රම විදිහට තමයි හඳුන්වන්නේ. ඊළඟට කෙසේ හෝ දැන් අපි මේ දේවල් පරිගණකයට ඇතුළත් කරාට පස්සේ මම කලින් කිව්වා වගේ ප්‍රොසෙස් කරලා අපිට බලා ගන්න පුළුවන් විදිහට තොරතුරු ලබා දෙනවා. එතකොට තොරතුරු ප්‍රතිඵල ලබා දෙනවා. එතකොට අන්න ඒ උපාංගවලට
කියනවා ප්‍රතිදාන උපක්‍රම. එතකොට ඒවට උදාහරණ තමයි පරිගණක තිරය. කියන්නේ මොනිටර්. ඊළඟට මුද්‍රණ යන්ත්‍ර, printers. බහුමාධ්‍ය ප්‍රක්ෂේපක, ප්‍රොජෙක්ටර්. ඊළඟට ස්පීකර්. මෙතන වැදගත්ම කාරණාව තමයි අපිට කිසිම දෙයක් සීමා කරලා කතා කරන්න බෑ. අද තාක්ෂණයේ දියුණුවත් එක්ක එක එක උපක්‍රම තියෙනවා input devices විදිහට. එක එක උපක්‍රම තියෙනවා output devices විදිහට. ඒ කියන්නේ ලෝකේ පවතින හැම ශේෂ්ත්‍රයකම හැම දෙයක්ම ඇත්තටම පරිගණකයේ ආශ්‍රිත දේවල් බවට පත් වෙලා තියෙනවා වර්තමානයේදී. ඉතින් අපිට සීමා කරන්න බෑ මේවා විතරයි input devices මේවා විතරයි output devices කියලා. එක එක ශේෂ්ත්‍රවලදී එක එක දේවල් input devices සහ output devices බවට පත් වෙනවා. මම මෙතනදී ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ පරිගණක සාමාන්‍ය පරිගණකයක් අපි බලපුවාම තියෙන දේවල් පමණයි. නමුත් අපිට තව අධ්‍යයන කරොත් එක එක ශේෂ්ත්‍ර පිළිබඳව මීට වඩා ගොඩක් ආදාන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම පවතිනවා. සහ ඒවා ඒ වගේන් ලබා ගන්නා දේවල් සහ input devices වලින් ඇතුළත් කරන දේවල් විවිධ වෙනවා. පොදුවේ අපි ඇතුළත් කරන දේවල් දත්ත අපි බලන දේවල් තොරතුරු විදිහට සලකනවා. තේරුම් ගන්න ඕන දේ තමයි තොරතුරු ගත්තත් ඒ තොරතුරුත් වෙනත් ක්‍රමයකදී input devices හරහා ආපහු පරිගණක වලට ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගොඩක් ඔටෝමේටික් ස්වයංක්‍රීයව සිද්ධ වෙනකොට යම්කිසි සංකීර්ණ පරිගණක පද්ධති පරිගණක වැඩසටහන් හරහා මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි වෙන් කරලා හරියට අඳුන ගන්න ඕන ඒ මොහොතේදී මොනවද input devices සහ මොනවද ඇත්තටම යාලා input කරන්නේ මොනවද output devices මොනවද ඇත්තටම එතනින් output එකක් විදිහට ලබා ගන්න කියන එක. ඊළඟට දෙවෙනි කොටස තමයි මෘදුකාංග. ඇත්තටම මෘදුකාංගයක් කියන්නේ මොකක්ද? මෘදුකාංග ගත්තොත් අපිට සීමාවක් කියන්න බෑ. වර්තමානයේදී හැම ශේෂ්ත්‍රයකම විවිධ කටයුතු සඳහා විවිධ අවශ්‍යතා සඳහා මෘදුකාංග භාවිතා කරනවා. සමස්තයක් විදිහට ඇත්තටම සරලව ගත්තොත් මෘදුකාංග කියන්නේ උපදේශ මාලාවක්. කාටද ලබා දෙන්නේ උපදේශ මාලාව? පරිගණකයට. පරිගණකයට ලබා දෙන උපදේශ මාලාවක් තමයි මෘදුකාංගයක් කියලා කියන්නේ. එතකොට මේ උපදේශ මාලාව ලබා දෙන්නේ මොන වගේද? උපදේශ මාලාව ලබා දෙන්නේ පරිගණක භාෂාවකින්. පරිගණක භාෂාව භාවිතා කරලා තමයි පරිගණකයට උපදේශ මාලාවක් ලබා දෙන්නේ. ඊට පස්සේ භාෂාවක් පරිගණක භාෂාවක් ගැන කතා කරනකොට සමහර භාෂා දැන් ඒ කියන්නේ දැන් පරිගණකයට අඳුන ගන්න පුළුවන් මොකක්ද? අඳුන ගන්න පුළුවන් ඔය කිසිම භාෂාවක් පරිගණකයට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඒ ඩෙවලොප් කරන කට්ටියට. ඩෙවලොප් කරන කට්ටිය, software ඩෙවලොප් කරන කට්ටිය පරිගණක භාෂාව භාවිත කරලා උපදේශ මාලාවක් දෙනවා. එතකොට ඒක යම්කිසි ක්‍රියාවලියකින් පස්සේ ඒ පරිගණකයෙන් ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. හැබැයි පරිගණකයට ඒ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ
මැෂින් කෝඩ් ඒ කියන්නේ වෝල්ටීයතා මට්ටම් නැත්නම් 1 සහ බිඳුව ඒ දේවල් විතරයි. එතකොට පරිගණක භාෂාව භාවිතා කරලා ලබා දෙන සියලුම උපදේශ අන්තිමට පරිගණකයට තේරෙන විදිහට 10s 1 සහ බිඳු බවට පත් කරන්න ඕන. අපි දීර්ඝව ඒ ගැන පසුව කතා කරනවා. මෙතනදී මෘදුකාංගයක් කියන එක සරලව තේරුම් ගන්න ඒක උපදේශ මාලාවක්. එතකොට මෘදුකාංග මෙතනදී වර්ගීකරණයට ලක් කරන්න පුළුවන් එයාලගේ කාර්යයන් අනුව. එකක් තමයි පද්ධති මෘදුකාංග. දෙවෙනි එක යෙදුම් මෘදුකාංග, තුන්වෙනි එක ස්ථිරාංග. පද්ධති මෘදුකාංග යටතේ කොටස් තුනක් අපිට කතා කරන්න පුළුවන්. එකක් මෙහෙයුම් පද්ධති, අනික භාෂා පරිවර්තක වැඩසටහන්, අනිත් එක උපකාරක මෘදුකාංග. මෙහෙයුම් පද්ධති මොකද්ද මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ? අපි පරිගණකයක් ගත්තාම ඇත්තටම පරිගණකයක් විතරක් හිතමු අපි. දෘඩාංගයක් විදිහට, හાર્ඩ්වෙයාර් එකක් විදිහට. එතකොට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ ඒක භාවිතා කරන කෙනාට. ඒක භාවිතා කරන කෙනාට ප්‍රයෝජනවත් වෙන්නේ ඒකේ සොෆ්ට්වෙයාර් තියෙනවා නම් විතරයි. ඒතකොට සොෆ්ට්වෙයාර් අපිට ඕන විදිහට දාන්න බෑ. ඒකෙත් පිළිවෙලක් තියෙනවා. ඉස්සරලාම අපි පරිගණකයක් ගත්තාම දාන්න ඕන සොෆ්ට්වෙයාර් එක තමයි ඔපරේටින් සිස්ටම් එක. ඔපරේටින් සිස්ටම් එක ඒක හරියට පහසුකම් සලසන්නෙක් වගේ. ඒ කියන්නේ අනිත් අපිට අවශ්‍ය ඕනම සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්න පහසුකම් සලසන සොෆ්ට්වෙයාර් එක තමයි ඔපරේටින් සිස්ටම් එකක්, එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ. එතකොට මෙතනදී මෙහෙයුම් පද්ධතියක් ගත්තාම ඒක පරිගණක දෘඩාංග, මෘදුකාංග පහසුකම් පාලනය කිරීම, පරිගණක සටහන් සඳහා පොදු සේවාවක් සැපයීම තමයි මෙතනින් සිද්ධ වෙන්නේ මෙහෙයුම් පද්ධතියකින්. උදාහරණයක් විදිහට මෙහෙයුම් පද්ධතිය සලකපුවාම අපිට ගන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් ආයතනයේ තියෙන මෙහෙයුම් පද්ධතිය, Windows මෙහෙයුම් පද්ධතිය. ඊළඟට Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති තියෙනවා, Ubuntu, Ubuntu ඒ වගේ දේවල්. ඊළඟට macOS වෙනම තියෙනවා. ඒ වගේ විවිධාකාර මෙහෙයුම් පද්ධති ගණනාවක් අද ලෝකේ භාවිතා වෙනවා. සමහර මෙහෙයුම් පද්ධති තියෙනවා මුදල් ගෙවලා ගන්න. එහෙම නැත්නම් ෆ්‍රී ලබා දෙන මෙහෙයුම් පද්ධති තියෙනවා. ඊළඟට භාෂා පරිවර්තක වැඩසටහන මම පොඩ්ඩක් කලින් කතා කරා මෘදුකාංග ගැන කතා කරද්දී මේ කම්පියුටර් ලැන්ග්වේජ් එකක් පරිගණක භාෂාවක් තේරෙන්නේ ඒ පරිගණක මෘදුකාංගය ඩෙවලොප් කරන, නිර්මාණය කරන කෙනාට විතරයි. ඒක තේරෙන්නේ නැහැ කම්පියුටර් එකට, මැෂින් එකකට. එතකොට මෙතනදී අපි භාවිතා කරන භාෂාව කම්පියුටරයට ගැලපෙන විදිහට පරිවර්තනය කරන,
පරිවර්තනය කරනත් මෘදුකාංග ඒවත් වැඩසටහන් තමයි. ඒ දේවල් හඳුන්වනවා භාෂා පරිවර්තක වැඩසටහන් කියලා. මෙතන මේ වැඩසටහන් කියන්නේ softwareම තමයි. ඊළඟට ඒ කියන්නේ දැන් මෙතනදී මෘදුකාංගයක් හරියට වැඩ කරනවා කියලා කියන්නේ මේක පරිගණකයෙන් ඒ දෙන උපදේශ මාලාවලට අනුව යම්කිසි කියලා තියෙන වැඩ කොටස කරන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් හරි ප්‍රතිඵලයක් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. එතකොට මේක software එක හදලා තියෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය හරියට translate කරලා පරිවර්තනය කරලා පරිගණකයට ලබා දෙන්න ඕන. අන්නේ ලබා දෙන්නේ හරියට ලබා දුන්නොත් තමයි හරි ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. අනේ ඒ දේ කරන software එක තමයි මෙතන මේ භාෂා පරිවර්තක වැඩසටහනක් කියලා කියන්නේ. හරි. ඊළඟට උපකාරක මෘදුකාංග. දැන් උපකාරක මෘදුකාංග කියන්නේ අපි දැන් කම්පියුටරයක් අරගෙන OS එකක් දාලා ඊළඟට අපිට අවශ්‍ය මෘදුකාංග ටිකක් ඉන්ස්ටෝල් කරලා අපි වැඩ කරගෙන යනකොට අපිට තව අපේ වැඩ පහසු කරගන්න භාවිතා කරන මෘදුකාංග තමයි මෙතන මේ උපකාරක මෘදුකාංග කියලා කියන්නේ. මොනවද පහසු කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ එකක් තමයි අපි පරිගණකය ආරක්ෂා කරගන්න. හැමතිස්සෙම අපිට උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු දැන් පරිගණකයට වෛරස් ඇතුල් වෙනවා. එතකොට අපිට සිද්ධ වුණොත් ෆයිල් එකෙන් ෆයිල් එක බලන්න, ෆෝල්ඩර් එකෙන් ෆෝල්ඩර් එක බලන්න හැමතිස්සෙම වෛරස් තියනවද නැද්ද ඒ වගේ දේවල් එක කරදරයිනේ. එතකොට ඒක වෛරස් වලින් පරිගණකය ආරක්ෂා කරගන්න අපි මෘදුකාංගයක් දාලා තිබ්බොත් අපිට නැවත නැවත මොනවද ස්කෑන් කර කර හෝ එහෙම මොනවද බලන්න අවශ්‍යතාවයක් නැහැ. මෘදුකාංගයෙන් උදව්වෙන් පරිගණකය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම සමහරවිට අපිට ෆයිල්ස් ෆෝල්ඩර්ස් සිප් කරගන්න සංකෝචනය කරගන්න උවමනා වෙනවා. ඒ කියන්නේ එකක් තමයි ෆයිල්ස් කිහිපයක්. උදාහරණයක් විදිහට අපි මොකක් හරි පරිගණකය මෘදුකාංගයක් අපි නිර්මාණය කරනවා නම් ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා නම් අපිට එතන ෆයිල්ස් කිහිපයක් භාවිත කරන්න සිද්ධ වෙනවා. ෆයිල්ස් කිහිපයක් අඩංගු ෆෝල්ඩර් එකක් තියෙන්නේ ඒ වගේ පරිගණක වැඩසටහනක. එහෙම නැත්නම් අපි හිතමු අපිට ෆොටෝස් කිහිපයක් තියෙනවා. අපිට ඒ ෆොටෝස් කිහිපය වෙන පරිගණකයකට දාගන්න ඕනේ. එහෙම නැත්නම් පෙන් එකකට දාගන්න ඕනේ. එතකොට ඒ වගේ දෙයක් ඕන වුණොත් මෙතන එක විසඳුමක් තමයි ඒ ෆොටෝ එකෙන් ෆොටෝ එක නැත්නම් ඉමේජ් එකෙන් ඉමේජ් එක කොපි කරන එක. ඒක ටිකක් වෙලා යන වැඩක්. සයිස් එක වැඩි. එතකොට ගොඩක් වෙලා යනවා. ඊට වඩා හොඳයි නේද අපි එක ෆෝල්ඩර් එකකට මේක දාලා ඒ ෆෝල්ඩරේ පිටින් දාන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් එනවා ඒක අර එතකොටත් සයිස් එක ගොඩක් වැඩි. එතකොට සයිස් එක අඩු කරගන්න සිප් කරනවා කියලා කියන්නේ ඔයාලා දන්නවා. එතකොට ඒ වගේ ඒවට අපි මෘදුකාංග භාවිත කරනවා.
ඒ වගේ ඇත්තට මම පැහැදිලි කරන්නේ අපේ පරිගණකයක් භාවිතා කරනකොට අපේ වැඩ ඉක්මනට කරගන්න අපිට උදව් කරන මෘදුකාංග වලට තමයි උපකාරක මෘදුකාංග කියලා කියන්නේ. අපි මම උදාහරණ කිහිපයක් මෙතන සඳහන් කරලා දෙනවා. ගොනු සංකෝචනය කිරීම, කියන්නේ compressing, ඊළඟට ඩිස්ක් පරීක්ෂා කිරීම ස්කෑනින්, ඊළඟට නිර්කණ්ඩනීකරණය ඩිස්ක් ඩිෆ්‍රැග්මන්ට් කරන එක, කම්පියුටර් ස්පීඩ් එක වැඩි කරගන්න කරන දෙයක්. වගේම වෛරස් පරීක්ෂා කිරීම, checking for viruses. ඊළඟට දත්ත උපස්තම්භ කිරීම, backing up files. මෙතනදී backing up files කියන්නේ විශේෂයෙන්ම අපි database එකක් වගේ පාවිච්චි කරනවා නම් අපිට තියෙන යම්කිසි වෙබ් ඇප්ලිකේෂන් එක database එකක් තියෙනවා. ඒකේ වටිනාම කොටස තමයි එතකොට database එක. database එක හදිස්සියේ ප්‍රශ්නයක් වුණොත්, data නැතුව ගියොත් ඊට අදාළ සම්පූර්ණ බිස්නස් එකේම ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද අපි database එකේ backup තියාගන්නවා. ඒවට විවිධ මෘදුකාංග භාවිතා කරනවා. ඒවට තමයි මේ දත්ත උපස්තම්භ කිරීම කියලා කියන්නේ. ඊළඟට යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී මිනිස්සු තමන්ගේ කටයුතු වලට භාවිතා කරන මෘදුකාංග. උදාහරණයක් විදිහට ඔෆිස් එකක කටයුතු වලදී Microsoft ලා හඳුන්වලා දීලා තියෙනවා Microsoft Office කියන පැකේජ් එක. ඒකේ ලිපි ද්‍රව්‍ය ලිපි කණුදෙනු ලිපි වල තියෙන දේවල් ඒ වගේ වැඩ කටයුතු සඳහා Microsoft Word පාවිච්චි කරනවා. ඒ වගේම ගණිතමය කටයුතු වගු ආදිය ඒ වගේ කටයුතු සඳහා ඇත්තටම Microsoft Excel පාවිච්චි කරනවා. ප්‍රසන්ටේෂන් වගේ හදන්න PowerPoint ඒ වගේ සාමාන්‍ය දෛනිකව ඒ විතරක් නෙමෙයි Microsoft Office package එක විතරක් නෙමෙයි තව අපි ගත්තොත් Photoshop වගේ software ගත්තත් එතකොට ඒ කියන්නේ ඒ යම්කිසි නිශ්චිත කටයුතු සඳහා නිර්මාණය කරපු මෘදුකාංග. ඒව තමයි යෙදුම් මෘදුකාංග කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ස්ථිරාංග කියලා කියන්නේ ස්ථාරාංග. මෙතන කම්පියුටර් එකක් ගන්නකොටම නිශ්චිතව මේකේ ස්ථිරවම තැන්පත් කරලා තියෙන මෘදුකාංග තියෙනවා. BIOS කියලා හඳුන්වනවා මේවට. එතකොට මේ RAM එකේ මේ වගේ ස්ථාරාංග දාලා තියෙනවා. ඒ වගේම තමයි මෙතෙන්ට අපි OS එකක් දානකොට වුණත් එතන සම්බන්ධතාවය ඇති කරන්නේ.
කියන්නේ පරිගණකයේ අපි හිතමුකෝ software මොනවත් නැහැ වෙන OS එකක්වත් නැහැ. හැබැයි පරිගණකයක් හදනකොටම හදලා පරිගණකයක් විතරක් විකුණද්දී උනත් මේ දේවල් ඇතුළත් කරලා තියෙනවා. ස්ථානාංග. ඊට පස්සේ මෘදුකාංග සලකනකොට මෙතනදී මෘදුකාංගවල නෛතික తত্ত্বය. ඒ කියන්නේ මේකත් මෘදුකාංගයක් කියලා කියන්නේ යම්කිසි නිෂ්පාදනයක්. එතකොට මේකට නෛතික తত্ত্বයක් තියෙනවා. ඒ අනුව මෘදුකාංග වර්ග කරන්න පුළුවන්. එකක් තමයි බලපත්‍ර සහිත මෘදුකාංග. ඒ කියන්නේ ලයිසන්ස් තියෙන මෘදුකාංග. උදාහරණයක් විදිහට ගත්තොත් Microsoft ලගේ තියෙන ඔපරේටින් සිස්ටම්ස් ගත්තත් ඔෆිස් පැකේජ් ගත්තත් ඒවා බලපත්‍ර සහිත මෘදුකාංග තමයි. එතකොට හරි ලයිසන් එකක් තියෙනවා, ලයිසන් කී එකක් තියෙනවා. ඒවා අඩංගු කරන්න ඕන මෘදුකාංගයේ කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි වාහනයක් එලවනවා නම් අපි ලයිසන් එකක් ගන්න. එහෙම නැත්නම් ඒක නීති විරෝධී. වාහනේ එලවන්න පුළුවන් ලයිසන් නැතුවත්. වාහනේ එලවන්න හැකියාව තියෙනවා නම්. හැබැයි එතනදී නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනත් ලයිසන් නැත්තම් නීතිමය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක හොරට හදා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි නීතිමය පැත්තෙන් ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. විවෘත මෘදුකාංග කියන්නේ එහෙම ලයිසන් ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි උදාහරණයක් ගත්තොත් විවෘත මෘදුකාංග Linux, OpenOffice, බලපත්‍ර සහිත මෘදුකාංග ගත්තොත් Windows ලගේ ගොඩක් මෘදුකාංග තියෙන්නේ බලපත්‍ර සහිත මෘදුකාංග. ඊට පස්සේ තුන්වෙනි එක අපි කතා කරනවා නිර්මාණය කරවා ගන්නා ලද මෘදුකාංග. ඒක මොනවද? නිර්මාණය කරවා ගන්නා ලද මෘදුකාංග කියන්නේ මොනවද? ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට නැත්නම් ආයතනයකට අවශ්‍යතාවයක් තියෙනවනේ අපිට මේ වගේ software එකක් අපේ කම්පැනි එකට ඕන. එතකොට එයාලගේ අවශ්‍යතාවය කියලා නිර්මාණය කරගන්නා වූ මෘදුකාංග තමයි මේ නිර්මාණය කරවන ලද මෘදුකාංග කියලා කියන්නේ. ඊට පස්සේ පෙරණිමි මෘදුකාංග කියලා කියන්නේ එහෙම ස්පෙસિෆික් අපේ ආයතනයට කියලා එකක් නැහැ. පොදුවේ මේ වගේ කට්ටියට මේ software එක හොඳයි කියලා තියෙනවා විකුණන්න. ඒ වගේ මෘදුකාංග වලට තමයි පෙරණිමි මෘදුකාංග කියලා කියන්නේ. උදාහරණයක් විදිහට Microsoft Office කියන්නේ ඒ වගේ එකක්. ඊට පස්සේ හුවමාරු මෘදුකාංග. හුවමාරු මෘදුකාංග කියලා කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයකට ෆ්‍රී දෙනවා. නොමිලේ භාවිතා කරන්න පුළුවන්. ට්‍රයල් වර්ෂන් එකක් විදිහට දෙනවා. ඒක මාසයක් හිතමුකෝ මාසයකදී
පාවිච්චි කරන්න පුළුවන් මාසයකින් පස්සේ ඒක එක්ස්පයර් වෙනවා. එතකොට ඒක පාවිච්චි කරන්න බෑ. එතකොට ලයිසන් එකක් ගන්න ඕනේ. නැත්නම් ගෙවන්න ඕනේ. ගෙවලා ලයිසන් එකක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව දේවල් තියෙනවා. versions දෙකකින් එනවා. එක version එකක් free. හැබැයි සමහර පහසුකම් මේකේ නැහැ. සම්පූර්ණ පහසුකම් තියෙන license version එකේ. ඒක ගෙවන්න ඕනේ. ඒ වගේ ආකාර දෙකක් තියෙනවා software වල. ඒවා තමයි හෝමාරු මෘදුකාංග කියලා කියන්නේ. හෝමාරු මෘදුකාංග. ඒවා. ඊට පස්සේ ජීවිකාංග. ජීවිකාංග කියන්නේ මේ පරිගණක පද්ධති භාවිතා කරන පුද්ගලයෝ. එයාලට තමයි ජීවිකාංග කියලා කියන්නේ. එතකොට මෘදුකාංග නිර්මාණ ශිල්පී. අපි කියනවා ප්‍රෝග්‍රෑමර්. ප්‍රෝග්‍රෑමර් තමයි මෘදුකාංග හදන්නේ. ඊට පස්සේ මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරු ප්‍රොජෙක්ට් මැනේජර්. එතකොට මේ මෘදුකාංගයක් හදන එක ප්‍රොජෙක්ට් එක. එතකොට ඒක මැනේජ් කරන එක්කෙනා තමයි මේ ව්‍යාපෘති කළමනාකරු ප්‍රොජෙක්ට් මැනේජර් කියලා කියන්නේ. ඊට පස්සේ පද්ධති විශ්ලේෂක සිස්ටම් ඇනලිස්ට්. මෙතන පද්ධතියක් කියලා කියන්නේ දැන් මෘදුකාංගයක් ගත්තාම ඒක හදනවා ඊළඟට ඒක සර්වර්ස් වලට දාන්න ඕනේ ටෙස්ට් කරන්න ඕනේ ඒ වගේ ලොකු ක්‍රියාවලියක්නේ. එතකොට මේ පද්ධතියක් විදිහට ගන්න. එතකොට පද්ධති විශ්ලේෂක තමයි සිස්ටම් ඇනලිස්ට් කියලා කියන්නේ. ඊට පස්සේ පද්ධති ඉංජිනේරු සිස්ටම් ඉංජිනියර්. එයාට තියෙන වගේ කාර්යයක්. ඊළඟ දෘඩාංග ඉංජිනේරු හાર્ඩ්වෙයාර් ඉංජිනියර්. ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයිනර්. කියන්නේ ග්‍රැෆික් නිර්මාණකරු, වෙබ් අඩවි නිර්මාණකරු, වෙබ් ඩිසයිනර්. මේ පද්ධති පාලක ඉන්නවා නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්. දත් ඇතුළත් කරන්න data entry operators. ඇත්තට මෙතන තේරුම් ගන්න ඕන දේ තමයි මේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් කිව්වම ඒක ලොකු ක්‍රියාවලියක්. ඒක ලොකු ක්‍රියාවලියක්. සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවා කියන එකත් ලොකු ක්‍රියාවලියක්. ඒක පහසුයි වගේ පිටින් ඉඳන් බලද්දි පේනවා තමයි. හැබැයි මේක ලොකු ක්‍රියාවලියක්. සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරනවා නම් අපිට කොච්චර දේවල් ඕනද? එකක් තමයි මේක කම්පියුටර් එකක් ඕන. ඊළඟට වෙබ් ඇප්ලිකේෂන් එකක් ගත්තාම ඊටත් වඩා ටිකක් සංකීර්ණයි. මොකද ඒකට වෙනම සර්වර්ස් ඕන, නෙට්වර්ක් සම්බන්ධ වෙනවා. පරිගණකයට මොකක් හරි මෘදුකාංගයක් දානවා නම්
මුලින්ම පරිගණකයක් ඕනේ. ඊළඟට හරියට BIOS තියෙන ඒ වගේ ස්ථාරාංග දේවල් තියෙන එකක් තියෙන්න ඕනේ. ඊළඟට එතන OS එකක් තියෙන්න ඕනේ. ඊළඟට එතකොට තමයි software එකක් හරියට install කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි install කරද්දී අපිට කොච්චර දේවල් බලන්න ඕනද? අපි මේ install කරන software එක මේ operating system එකට ගැලපෙනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට 64 bit 32 bit කියලා versions තියෙනවනේ. ගැලපෙනවද? මේක open source Linux version එකට ගැලපෙනවද? operating system එකට Windows operating system එකට ගැලපෙනවද? එතන Mac OS වලට ගැලපෙනවද? ඒ වගේ මේක යම්කිසි ප්‍රමාණයකට සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක තමයි ඇත්තටම අපි තේරුම් ගන්න ඕන. software එකක් නිකන් ඩබල් ක්ලික් කරලා install කරන එක දක්වා software එකක් develop වෙනකොට එතන ඒකට සම්බන්ධ වෙන සියල්ල පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඒ කොටස එතනින් අවසන්. ඊළඟට අපි කතා කරමු දත්ත සැකසුම්. දත්ත සැකසුම් ජීවන චක්‍රයේ ක්‍රියාකාරකම් විශ්ලේෂණය. නැවතත් අපි දත්ත පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න යන්නේ. දත්ත සැකසීමේ පියවර. දත්ත සැකසීමේ පියවර කොටස් පහක් තියෙනවා. පළවෙනි එක තමයි දත්ත ඒකරාශී කිරීම. ඒක කියන්නේ අපිට පරිගණකයට දත්ත ඇතුළත් කරන්න ඕන අපි ඉස්සෙල්ලාම ඒවා එකතු කරගන්න. එක එක ක්‍රම වායිතා කරලා අවශ්‍ය දත්ත රැස් කර ගැනීම සහ මේ එකතු කරගත්තු රැස් කරගත්තු දත්ත පරිගණකයට ඇතුළත් කිරීම තමයි මේ දත්ත ඒකරාශී කිරීමේ පියවරට ඇතුළත් වෙන්නේ. ඊළඟට දත්ත වළංගුතාව. දත්ත වළංගුතාව කියලා කියන්නේ දත්ත පරිගණකයේ වෙත ඇතුළත් කරද්දී ඒක නිවැරදිව ආදානය කර ගැනීම ඉන්පුට් කර ගැනීම යොදුන් ලබන ක්‍රමෝපායන් තමයි මේ වළංගුතාව කියලා දත්ත වළංගුතාව කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දත්ත ඇතුළත් කරනකොට මේ හරි දත්ත ඇතුළත් කරන්න වග බලා ගන්න ඕන. ඒ පිළිබඳව සලකා බැලීම තමයි දත්ත වළංගුතාව කියලා කියන්නේ. ඊට පස්සේ දත්ත සැකසීම. දත්ත සැකසීම කියලා කියන්නේ ආදානය කරන ලද දත්ත අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තොරතුරු බවට පත් කර ගැනීමේ අවස්ථාව තමයි දත්ත සැකසීම කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රතිදානය කියන්නේ ඇත්තටම අවුට්පුට් එක දත්ත තොරතුරු බවට පත් කර ඒවා බාහිර ලෝකයට ලබා ගැනීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි ප්‍රතිදානය. ඊට පස්සේ දත්ත ගබඩා. ඒ කියන්නේ දත්ත සහ තොරතුරු දෙකම අනාගත ප්‍රයෝජන සඳහා තැන්පත් කර තබා ගැනීම තමයි මේ දත්ත ගබඩාව කියලා කියන්නේ. ඊට දත්ත රැස් කිරීමේ ක්‍රම. දත්ත රැස් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හස්තමය ක්‍රමය භාවිතා කිරීම කියන්නේ මිනිස් ශ්‍රමය භාවිතා කරලා දත්ත එකතු කරනවා. මුලදී අපි මේව ගැන කතා කරලා තියෙනවා කොහොමද දත්ත රැස් කරන්නේ උදාහරණත් එක්කම. ඊළඟට දෙවෙනි එක තමයි අර්ධ ස්වයංක්‍රීය ක්‍රම සහ ස්වයංක්‍රීය දත්ත ඇතුළත් කිරීමේ ක්‍රම.
ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දීලා ෆිල් කරන්න කියනවා වගේ දෙයක්. හරි ස්වයංක්‍රීය යමක් භාවිත කරනවා. හරි. එතකොට අපි හස්තමය දත්ත රැස් කිරීමේ ක්‍රම වලට උදාහරණ පොඩ්ඩක් කතා කරමු. තව ටික දුරට. එකක් තමයි සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. ඊළඟට පවත්නා පොත්පත් භාවිතේ ඒ කියන්නේ කවුරු හරි එකතු කරලා තියෙන දේවල් අඩංගු කරලා පොත්පත් තියෙනකොට ඒ වගේ දේවල් ඊට පස්සේ නිරීක්ෂණය කරනවා. කතා බහ කරන්නේ ගිහිල්ලා බලන් ඉන්නවා වගේ දෙයක්. එකෙන් තමන්ට තොර දත්ත ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නාවලි ලබා දීම. ඊට පස්සේ ස්වයංක්‍රීය දත්ත ආදාන මෙවලා. ඒ කියන්නේ පරිගණකයකට දත්ත ඇතුළත් කරන පරිශීලකයන්ගේ අවබෝධයකත්වය යුක්තව දත්ත ආදානය කරනු ලබන උපාංග තමයි මේ ස්වයංක්‍රීය දත්ත ආදාන මෙවලම් කියලා කියන්නේ. ඒක තමයි එකක් තමයි චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ. ඒකට කියනවා MICR කියලා magnetic ink character recognition. MICR. ඊට පස්සේ ප්‍රකාශ සලකුණු කියවනේ තියෙනවා. ඔප්ටිකල් මාක් රීඩින් OMR. ඊට පස්සේ ප්‍රකාශ අනුලක්ෂණ කියවනේ OCR කියන්නේ optical character recognition. OCR. ඒ වගේ දේවල් මෙතනදී භාවිත කරනවා. තීරුකේත කියවනේ බාකෝඩ් රීඩර් වගේ එකකුත් මේකට හරි. මම කිහිපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දත්ත වළංගු කිරීමේ ක්‍රම. ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. දත්ත වළංගුතා පරීක්ෂාව. Data validation. අනික දත්ත සත්‍යාපනය data verification. Data verification. Data validation and data verification. එතන මේ දත්ත වළංගුතා පරීක්ෂාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඇතුළත් කරන දත්ත හරිද? හරි දත්තද අපි ඇතුළත් කරන්නේ කියන එක. එකක් තමයි වර්ග පරීක්ෂාව. උදාහරණයකදී දැන්
අපි හිතමුකෝ ලකුණු ඇතුළත් කරනවා කියලා දත්ත විදිහට. එතකොට ඒකේ ඉංග්‍රීසි අකුරු කැරක්ටර්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම ඒක ඉලක්කමක් තමයි යන්න ඕන. සමහර ලකුණු දශම ගණන් තියෙනවා නම් ඒක ඒ විදිහට ඉලක්කමක් විදිහට තමයි යන්න ඕන. ඒ වගේ. දැන් දිනයක් තියෙනවා නම් ඒ දිනයක් යන්න ඕනේ. එහෙම නැත්නම් වෙන නමක් හරි ඒ වගේ දෙයක් යන්න බෑනේ. එතකොට ඒ தත්තම වැරදි. එතකොට එතනින් එන ইনফර්මේෂන් සම්පූර්ණයෙන් වැරදි. ඒකින්ද ටයිප් මේ දත්තේ මොකක් හරි අපි ගත්තොත් උදාහරණයක් නම ලකුණ දවස ඒ වගේ උපන්දිනේ දවසක් උපන්දිනයක් නම් උපන්දිනයක් දවසක් දිනයක් තියෙන්න ඕනේ. ඒ වගේ. එතකොට ඒකට වෙන නමක් හරි ඉලක්කමක් තනි ඉලක්කමක් හරි පාවිච්චි වෙන්න බෑ. උපන්දිනේ නම් දිනයක් වෙන්න ඕනේ. ඒ වගේ ඒ දත්ත වලට අදාළ වර්ගයේ හරියට තියනවද කියන එක බලන්න ඕනේ. වර්ග පරීක්ෂාව කියන්නේ ඒක. ඊට පස්සේ ටයිප් චෙක්. වර්ග පරීක්ෂාව කියන්නේ ඒක ටයිප් චෙක්. ඊට පස්සේ තතත්ත්‍යතා පරීක්ෂා ඇති බව. තත්ත්‍යතා පරීක්ෂාව. තත්ත්‍යතා පරීක්ෂාව එහෙම නැත්නම් ඇති බව පරීක්ෂාව. ඒ කියන්නේ presence check. තත්ත්වත පරීක්ෂාව නැත්නම් ඇති බව පරීක්ෂාව presence check. ඒ කියන්නේ ඇත්තටම සමහර දත්ත තියෙනවා අනිවාර්යයෙන්ම කම්පල්සරි ෆීල්ඩ්ස්. ඒක තියනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්න ඕන. ඒක පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් වගේ මොකක් හරි ෆෝම් එකක් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් කම්පල්සරි ෆීල්ඩ් එකක් මේ විදිහට දක්වන්න. ඊට පස්සේ පරාස පරීක්ෂාව. ගොඩක් වෙලාවට අපි ලකුණු පාවිච්චි කරනවා නම් ඒක 0.100ද තියෙන්න ඕන. ඊට වඩා වැඩි ඉලක්කමක් තියෙනවා නම් ඒක වැරදි. ඒක තමයි පරාස පරීක්ෂාව කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා කරමු දත්ත සත්‍යාපනය පිළිබඳව. verification, data verification. මොකද්ද මේ data verification කියලා කියන්නේ? ඇත්තටම අපි ඇතුළත් කරපු දත්ත අර source එකේ නැත්නම් අපි මොකක් හරි ලියවිල්ලක් හරි එහෙම තියෙන පොතේ හරි දත් එකට එකතු කරගත්තු රැස් කරලා තියාගන්න එකක් තියෙනවනේ. ඒකේ තියෙන දත්ත තමයි අපි ඇතුළත් කරන්නේ පරිගණකයට. ඒ ලියවිල්ල සහ ඇතුළත් කරපු දත්ත හරිද කියලා සංසන්දනය කරලා බලනවා. ඒක තමයි දත්ත සත්‍යාපනය කියලා කියන්නේ. එතකොට කොහොමද අපි මේ දත්ත සත්‍යාපනය කරන්නේ? මෙතනදි කියනවා දත්ත සත්‍යාපනය. දත්ත ඇතුළත් කිරීමට යොදාගත් මූලික මාධ්‍ය ලියවිල්ල පොත බිල තුල තිබෙන දත්ත වෙනසක් නොවේ එලෙසම පරිගණක පද්ධතිය තුළට ඇතුළත්ව ඇද්ද යන්න තහවුරු කර ගැනීම දත්ත සත්‍යාපනය යනුවෙන් හැඳින්වේ. එතකොට මේ ඒ කරන ක්‍රම අපි බලමු එකින් එක. එකක්
එකම தත්ත්වය අවස්ථා දෙකකදී ඇතුළත් කිරීමට සැලැස්වීම. උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා ඇති අනිවාර්යයෙන්ම මේ පාස්වර්ඩ් එක අපි මොකක් හරි account එකක් හදනකොට අපේ පාස්වර්ඩ් එක අපි ඇතුළත් කරගන්න ඕන නම් එතන පාස්වර්ඩ් confirm password කියලා එන්ටර් කරන්න දෙනවනේ. ඒ කියන්නේ එකම தත්ත්වයනේ දෙපාරක් දානවා. ඒ කියන්නේ හරියට ඒක ඇත්තම එකද අපි ඇතුළත් කරේ කියන එක දැනගන්න. ඊට පස්සේ ඇතුළත් කළ දත්ත පද්ධතිය තුළ තැන්පත් කිරීමට ප්‍රථම තිරය තුළින් නැවත බැලීම ඩබල් චෙක් කරනවා. කියන්නේ නැවත බලනවා. කම්පෙයාර් කරලා බලනවා. ඊට පස්සේ දත්ත ඇතුළත් කරලා ඒකේ print out එකක් අරගෙන නැවත පරීක්ෂා කරලා බලනවා source එකත් එක්ක. හරි. කියන්නේ අපි දත්ත කොච්චර එකතු කරත් හරියට එකතු කරලා වැරදියට කම්පියුටරේට දාපු ගමන් ප්‍රශ්න ඊට පස්සේ එන තොරතුරු පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බෑ. අපිට ඒ තොරතුරු විශ්වාස කරන්න බෑ. ඒකින්ද පුළුවන් තරම් අපි දත්ත ඇතුළත් කරද්දී ඉතාමත් නිවැරදිව අපි එකතු කරගත්ත දත්ත ඉතාමත් නිවැරදිව පරිගණකයට ඇතුළත් කරන්න ඕන. ඒක තමයි මේ මෙතනදී කරන්නේ. ඊට පස්සේ දත්ත ආදාන ආකාර කතා කරමු. ඒ කියන්නේ දත්ත data input කරන විදිහ. දත්ත ආදාන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි ඍජු ආකාර. මොකද මේ ඍජු ආකාර කියලා කියන්නේ? ඍජු ආකාර direct methods. ඒ කියන්නේ පරිශීලකයන්ගේ ඍජු මැදිහත් වීමකින් තොරව දත්තාදානය තමයි මේ නමින් හඳුන්වන්නේ. ඒ කියන්නේ මොනවා හරි උපාංගමකින් තමයි දත්ත ඇතුළත් කරන්නේ. පරිශීලකයන්ගේ ඍජු මැදිහත් වීමක් නැහැ. ඒකෙන් තමයි මේකේ දත්වල නිවැරදිභාවය ගොඩක් ඉහළයි. වටර OMR OCR MICR මම කලින් කිව්වා වගේ ඒ දේවල් පාවිච්චි කරනවා. ඊළඟට දුරස්ත ආකාර remote methods. ඒ කියන්නේ මොනවා හරි ඇප්ලිකේෂන් මොබයිල් ඇප් එකක් හරි වෙබ් ඇප් එකක් හරි ඒ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා මේ දත්ත ඇතුළත් කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි එක බැංකුවල රක්ෂණ නියෝජිතයෝ එහෙම ඒ මොකක් රක්ෂණයක් කරගන්න ඕන වුණාම නියෝජිත ඇවිල්ලා කස්ටමර් හම්බෙලා එයාගේ විස්තර ඇතුළත් කරලා මොබයිල් ඇප්ලිකේෂන් එකේම වැඩේ කරන්න අපි බැංකුවට යන්න නැතුව ඒ වගේ. ඊළඟට තුන්වෙනි එක තමයි මාර්ගගත දත්ත ආදානය ඔන්ලයින් data entry. ඒ කියන්නේ අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හදලා ඒ හරහා දත්ත ලබා දෙනවා. උදාහරණයක් විදිහට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දානවා නම් අපි ඒ තැනට යන්නේ නැතුව අපේ දත්ත ටික යාළගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන account එකක් හදාගෙන හරි ලොග් වෙලා මේ විදිහට මේ අපේ විස්තර ටික ලබා දෙනවා. ඒ වගේ. ඊට පස්සේ මාර්ග අපගත දත්ත ආදානය. මාර්ගගත දත්ත ආදානය කියන්නේ online data entry. මාර්ග අපගත දත්ත ආදානය කියන්නේ offline data entry.
මාර්ග අපගත දත්ත ආදානය. ඔෆ්ලයින් කිව්වහම මෙතන අන්තර්ජාලයේ භාවිතයක් ඇත්තෙම නැහැ. තමන්ගේ පරිගණකයක් තියෙනවා නම් ඒකට ඒකේ තියෙන මොකක් හරි ඇප්ලිකේෂන් එකකට Excel sheet එකකට Word එකකට හරි කමක් නැහැ. එහෙම නැත්නම් database එකකට මොකක් හරි access database එකක් හරි එහෙම නැත්නම් වර්ගයේ database එකකට හරි දත්ත ඇතුළත් කරනවා. ඒකට තමයි ඔෆ්ලයින් data entry නැත්නම් මාර්ග අපගත දත්ත ආදානය කියලා කියන්නේ. හරි. ඊළඟට දත්ත සැකසීමේ ක්‍රම. දත්ත සැකසීමේ ක්‍රම. ඒ කොටස් දෙකක් තියෙනවා. ප්‍රොසෙස් කරන ක්‍රම දෙකක් මේක. කාණ්ඩ දත්ත සැකසීම ඊළඟ එක තමයි තත්කාලීන දත්ත සැකසීම. කාණ්ඩ දත්ත සැකසීම කියන්නේ batch processing. තත්කාලීන දත්ත සැකසීම කියලා කියන්නේ real time data processing. real time data processing. මොකද මේ කාණ්ඩ දත්ත සැකසීම කියලා කියන්නේ? කාණ්ඩ දත්ත සැකසීම. කාණ්ඩ දත්ත කියන්නේ දත්ත ගොඩක් එකවර අරගෙන සකස් කිරීම තමයි මේ අදහස් වෙන්නේ. ඒ කියන්නේ අපි ආයතනයක් ගත්තොත් සේවකයන්ගේ වැටු නැත්නම් අතිකාල දත්ත ඒ වගේ දේවල් එහෙම නැත්නම් පැමිණීම පාසලට පුණා මාස්පතානේ බලන්න. යම්කිසි කාල පරිච්ඡේදයකදී තමයි ඒව බලන්නේ. බලලා සකස් කරනවා. කියන්නේ කාලයක් තිස්සේ එකතු කරගන්නවා දත්ත ඒ එකතු කරගත්තු දත්ත සියල්ල එකවර සකස් කරනවා. ඒ වගේ දෙයකට තමයි කාණ්ඩ දත්ත සැකසීම නැත්නම් batch processing කියලා කියන්නේ. මේ උදාහරණය බලන්න සේවක පැමිණීම් දත්ත අමතර දීමන අතිකාල දීමන ඒ වගේ දේවල් සේවක වැටුප් දත්ත ගොනු මාසයක් අවසන් වැටුප් සැකසීම ඒ වගේ. පාසලක් ගත්තොත් ලකුණු කියන්නේ ඇගීම් වල ලකුණු. කියන්නේ වාරයකදී ඇගීම් කරන්නේ එක එක විෂයන් වලට. ඒ වගේ ලකුණු එකතු කරලා බලනවා නම් පැමිණීම බලනවා නම් ඒ වගේ දේවල්. ඊළඟ තත්කාලීන දත්ත සැකසීම. රියල් ටයිම් ඩේටා ප්‍රොසෙසින් කියන්නේ ඒ මොහොතේ දත්තයක් ඇතුළු කරපුවාම ඒක ප්‍රොසෙස් වෙනවා. ඒ වගේ. උදාහරණයක් විදිහට අපි බැංකුවක් ගනුදෙනු කරනකොට අපි සල්ලි දැම්මොත් ඒ වෙලාවෙම එයාගේ account එක අප්ඩේට් වෙනවා. සල්ලි ගත්තොත් ඒත් අප්ඩේට් වෙනවා. ඒ මොහොතේමයි වෙන්නේ. කාලයක් එකතු කරලා මෙයා සල්ලි අපි තුමු මාසයක් දානවා. මාසයේ අවසානයේදී මෙයා කොච්චර දැම්මද මාසයේ අවසානයේදී වර්තාවක් එනව නෙමෙයිනේ. ඒ මොහොතේමයි එන්නේ. ඒ වගේ දේවල් වලට සමහර ටිකට් බුක් කරද්දී එක එක තැන්වල එයාපෝට් එකේ ප්ලේන් එක ටිකට් බුක් කරනකොට ට්‍රේන් එක ටිකට් බුක් කරනකොට ඒ වගේ බුකින් සිස්ටම් වලදී ඒ වෙලාවෙම තමයි අප්ඩේට් වෙන්නේ. ඒවට තමයි කියන්නේ තත්කාලීන දත්ත සැකසීම නැත්නම් රියල් ටයිම් ඩේටා ප්‍රොසෙසින් කියලා. ඊට පස්සේ මේ දත්ත ආචායන උපක්‍රම. මොකද මේ දත්ත ආචායන උපක්‍රම කියලා කියන්නේ දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට යොදා ගන්නා උපාංග ආචායන උපක්‍රම ලෙස හැඳින්වේ. එතකොට මේ data storage කියන්නේ දත්ත කොහොම හරි ගබඩා කර තබා ගැනීම ගැන තමයි මෙතන කතා කරන්නේ.
පළවෙනි එක තමයි ස්ථානීය ආචායනය සහ දුරස්ථ ආචායනය. ස්ථානීය ආචායනය කියලා කියන්නේ භාවිතා කරන පරිගණකයට ඍජුව සම්බන්ධ කර ඇති ආචායන උපාංග. දෘඩ තැටිය, සංයුක්ත තැටි, මැග්නටික් පටි ඒ වගේ දේවල්. ඒ කියන්නේ මොකක් හරි උපාංගයකට දත්ත ස්ටෝර් කරනවා. ඊට පස්සේ දුරස්ථ ආචායනය කියලා කියන්නේ අන්තර්ජාලය උපයෝග කරගෙන වලාකුළු සංකල්පය ක්ලවුඩ් කන්සෙප්ට් එක ක්ලවුඩ් කම්පියුටිං දුරස්ථව පිහිටි ස්ථානයක දත්ත තැන්පත් කිරීම වෙන සර්වර් එක දත්ත තැන්පත් කිරීම ඒක. ඊට පස්සේ කෙටි කාලින හා දීර්ඝ කාලින ආචායන. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ දත්ත තැන්පත් කරගන්නේ කෙටි කාලීනවද කාලයත් එක්ක දීර්ඝ කාලීනවද කියන එක මත තැන්පත් කරන විවිධ ක්‍රම තියෙනවා පරිගණක ආශ්‍රිතව. ඒක තමයි එතනදි කතා කරන්නේ. ඊළඟට අපි බලමු විවිධ වසන්තුල තොරතුරු හා sannivedana තාක්ෂණ යෙදුම් විමර්ශනය. එතකොට මෙතනදී දැන් වර්තමානයේ ගැන සලකපුවාම මේ පරිගණක තාක්ෂණය නැත්නම් තොරතුරු තාක්ෂණය නැත්නම් තවදුරටත් ගිහලා තොරතුරු හා sannivedana තාක්ෂණය ගත්තාම ඒක භාවිතා නොකරන ශිෂ්ටයක් නෙලිතන. හැම ශිෂ්ටයකටම විවිධාකාර වශයෙන් අඩු වැඩි වශයෙන් මේ තොරතුරු හා sannivedana තාක්ෂණය රිංගලා තියෙනවා ඇත්තටම. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා යන එකම ශිෂ්ටයක්වත් ලංකාවේවත් ලෝකෙවත් නැහැ. එතකොට එම ශේෂ්ඨ තමයි අධ්‍යාපන ශේෂ්ත්‍රය. දැන් විශේෂයෙන්ම අධ්‍යාපන ශේෂ්ත්‍රය ගත්තම දුරස්ථ අධ්‍යාපනයක් තියෙනවා. දැන් මේ දවස්වල උනත් එක දුකාංග භාවිතා කරලා ගුරුවරයා එක තැනක ළමයි වෙන තැනක ඉඳගෙන ඉගෙන ගන්නවා. එතනින් තනිකරම ICT තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේත් ඔය ස්කෑනර්ස් විදිහට එක විවිධ රෝග හඳුනා ගැනීම නිශ්චය කිරීම ඒ සඳහා ICT පාවිච්චි කරනවා. ඊළඟට කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේත් භාවිත කරන විවිධ උපාංග ගොවිතැන් කටයුතු කිරීමට පවා සමහර රටවල භාවිත කරන විවිධ උපාංග සමහරට රෝබෝලා වෙන්න පුළුවන්. ඒ වගේම පස පිළිබඳව දේශගුණය කාලගුණය පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා භාවිත කරන දේවල් ගත්තාම ඒවා ඍජුව සම්බන්ධයි ඇත්තටම කෘෂිකර්මාන්තයට. ඒ කියන්නේ ICT කෘෂිකර්මාන්තයට අද වෙනකොට සෑහෙන බලපෑමක් කරලා තියෙනවා ඒකේ වර්ධනය සඳහා උන්නතිය සඳහා. ඊට පස්සේ ව්‍යාපාර සහ මූල්‍ය. ඒ කියන්නේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කරන දේවල් සමහර ට්‍රාන්සැක්ෂන්ස් වෙන්න පුළුවන්, අයිටම්ස් වගේ විකින්න දේවල් වෙන්න පුළුවන්. ඒවා හැන්ඩල් කරන්න එක ඇප්ලිකේෂන්ස් හදලා තියෙනවා. ඒවා ඇත්තටම පහසුවක් වෙලා තියෙනවා. ඒ වගේ වැඩ කරන සේවකයින්ට එහෙම නැත්නම් ඒවත් සමග සම්බන්ධ වෙන පාරිභෝගිකයින්ට. ඒ වගේම ඉංජිනේරු විද්‍යාව, ඒ කියන්නේ ඉංජිනේරු විද්‍යාව ගත්තොත් ඒකෙත් එක ශාස්ත්‍ර තියෙනවා. ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්ස්, සිවිල්, කෙමිකල් ඒ වගේ දේවල්. ඒ හැම තැනකදීම
ICT පාවිච්චි වෙනවා. අලෙවිකරණ සහ මිලදී ගැනීම ඒ වගේත් විශේෂයෙන්ම පොස් මැෂින් තියෙනවා. ඊළඟට අපි කාඩ් පත් යූස් කරලා ගෙවීම් කරන්නේ. ඊළඟට ආරක්ෂක කටයුතු වලදී ගොඩක් පාවිච්චි කරනවා වර්තමානයේදී පවා. ඒක එන්න වර්ධනය වෙන ඇත්තටම ICT knowledge එක ICT වලින් හම්බෙන එක දේවල් ආරක්ෂක වලට යොදා ගන්න ආරක්ෂකයට පහසු වෙන්න යොදා ගන්න. දැන් ප්‍රවාහන සේවත් ඒ වගේ ඒ කියන්නේ ප්‍රවාහන සේවය ගත්තොත් එතන භාවිතා කරන වාහනේ ඉඳන් ඊළඟට මගීන්ගේ ගෙවීම් කටයුතු ආදී ඉඳන්ම ICT පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම දුම්රිය සේවය ගත්තොත් ඒක වෙනම ක්‍රියාවලියක්. ඒ කටයුතු පහසු කරගන්න ICT පාවිච්චි කරනවා. දැන් විනෝදාස්වාදය කියන්නේ දැන් සින්දුවක් අහුවත්, ෆිල්ම් එකක් බලුවත්, එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් ගත්තොත් ඒ හැම තැනකටම ICT බලපෑමක් තියෙනවා. ඊළඟ කොටස සමාජය කෙරෙහි තොරතුරු හා sannivedana තාක්ෂණයේ බලපෑම ඇගීම. ඊට පස්සේ හැම ශේෂ්ත්‍රයකටම වගේ මේ දේවල් බලපාලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එදිනෙදා ජීවත් වෙනකොට කරනු ලබන කටයුතු පහසු කර ගැනීම සඳහා ICT විශාල උදව්වක් දීලා තියෙනවා වර්තමානයේදී. ඒක දවසින් දවස වැඩි වෙනවා ඇත්තට. එකක් තමයි දැන් මුදල් ගණන් කරගන්නකොට බැංකුවකින් අපි තැන්පත් කරලා තියෙන මුදල් ගණන්දී අර පෝලිං වල ඉඳගෙන බැංකුව ෆෝම් පුරව ස්ලිප් පුරව ඉන්න නැතුව කෙලින්ම අපිට ATM පාවිච්චි කරලා මුදල් ගණන් කරන්න පුළුවන්. ඒ වගේම පණිවිඩ හොමාරු කර ගැනීමේදී දුරකථන ඊළඟට දුරකථන වලින් එක ඇප්ලිකේෂන්ස් උදාහරණයකට WhatsApp වගේ දේවල්, Messenger වගේ දේවල් නිසා පණිවිඩ හොමාරු කර ගැනීම පහසු වෙලා තියෙනවා. ඒ වගේම ආරක්ෂාව ගත්තොත් CCTV කැමරා වගේ දේවල් මේ සම්පූර්ණයෙන්ම software එක්ක යන පැති. software එක්ක යන උපාංග. ඊළඟට වාහන ගත්තොත් වාහන වල රෝග හොයන්න, ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්න හොයන්න ස්කෑන් කරන දේවල් පවාද නිර්මාණය වෙලා තියෙනවා මේ ICT පාවිච්චි කරලා. ඊළඟට මෙඩිසින් පැත්ත ගත්තොත් මෙඩිසින් වල රෝග විනිශ්චය කරන්න පහසු ඒවා දේවල් පහසු කරගන්න ඔපරේෂන් පහසු කරගන්න ICT පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම පිරිවැය අඩු කර ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉක්මනට කරගන්න පුළුවන් දේවල් නිරවද්‍යතාව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් පාවිච්චි කරන්න ඕන දේවල් සමහර එක මැෂින් එකකින් එක මැෂින් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම භාණ්ඩ මිලදී ගැනීම, විකිණීම මේ වගේ කටයුතු වලට එක සිස්ටම් නිර්මාණය වෙලා තියෙනවා. eBay වගේ දේ. ඊළඟට අපි කතා කරමු තොරතුරු හා sannivedana තාක්ෂණයේ නිර්මාණය වූ මතවාද, අහිතකර බලපෑම්. එකක් තමයි මේ සමාජය කෙරෙහි අහිතකර ලෙස බලපෑ ඇති ආකාරය. එකක් තමයි මිනිස්සුන්ට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා. මොකද තොරතුරු හා sannivedana තාක්ෂණයේ එක නිෂ්පාදන නිසා මිනිස්සු ගොඩක් එකතු වෙලා කරන වැඩක් ඊට වඩා පැහැදිලි නිවැරදිව යම්කිසි ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද මිනිස්සුන්ගේ රැකියා අහිමිවීමේ බලපෑමක් යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල අහිතකර බලපෑම්
මිනිස්සු ගොඩාක් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ බොරු ප්‍රචාර ව්‍යාප්ත වීම නිසා සමාජයේ පැවැත්මට හානිකරදායී විදිහට ඒවා බලපානවා. ඊළඟට කම්පියුටර් ගේම්ස් වලදී ගොඩක් මිනිස්සුන්ට ඇබ්බැහි වීම තුළ වෙන දෙයක් කරන්නේ නැතුව ඒවටම ඇබ්බැහි වීම තුළ වෙන එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම පාරිසරික ගැටලු ගත්තොත් මෙතනදී කතා කරන්නේ ඇත්තටම දැන් කම්පියුටර් වගේ දේවල් ඒ වගේ හાર્ඩ්වෙයාර් තියෙන්නේ පාවිච්චි කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා පරිසරයට එකතු වෙන්නේ. එක කෙමිකල් වර්ගයක් තියෙනවා. ඒ වගේම පරිසර හානිය වැඩි වෙනවා. ඊට පස්සේ සදාචාරාත්මක ගැටලු ගත්තොත් ඒවත් ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ වෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම හැක් වෙනවා. එක සිස්ටම් විශේෂයෙන්ම හිතමු බැංකුවක් වගේ නැත්නම් ආරක්ෂක තොරතුරු අඩංගු ඩේටාබේස් වගේ සිස්ටම් එහෙම හැක් වුණාම ඒක සමාජයට දරුණු විදිහට බලපානවා. ඒක සදාචාරාත්මක ගැටලුව. ඊට පස්සේ ගොඩක් අර හිමිකම් ආශ්‍රිත මෘදුකාංග ඒවා වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලයිසන්ස් සොෆ්ට්වෙයාර් තියෙනවා නම් ඒවා ලයිසන්ස් වැරදි විදිහට හදලා හොර විදිහට හදලා පාවිච්චි කරනවා. ඒවා නෛතිකව ලොකු ප්‍රශ්න වෙන අවස්ථාවක් ඇත්තට. මේක බුද්ධිමය දේපල වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම රචනා චෞරාත්‍ය ප්ලේගරිසම් කියන්නේ කෙනෙක් හොයාගත්තු දෙයක් ඒ විදිහටම තව කෙනෙක් ප්‍රකාශයට පත් කරන දේවල්. කියන්නේ ඇත්තටම එයාගේ මහන්සි වෙලා කරපු දෙයක් තව කෙනෙක් හොරකම් කරනවා වගේ වැඩක්. හොරකම් කරලා එයාගේ නිෂ්පාදනයක් විදිහට ඒක එලි දක්වනවා. ඒ වගේ ප්‍රශ්න, ඒ වගේ බලපෑම් මේ තොරතුරු තාක්ෂණය නිසා වෙලා තියෙනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය නිසා කියන්නේ සමාජයට හොඳ බලපෑම් වගේම නරක බලපෑම් ඇති වෙනවා. ඒකට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තොරතුරු හා සංනිවේදන තාක්ෂණය සමාජයේ සුබ සිද්ධිය උදෙසා, සමාජයේ යහපත උදෙසා පාවිච්චි කිරීම. හරි. අදට මේ කොටස පාඩම අවසන් වෙනවා. ඇත්තටම මෙතනින් පළවෙනි පාඩම අවසන්. ඊළඟට අපිට දෙවෙනි පාඩමට යන්න තියෙන්නේ. නැවත පාඩමින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.